समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණී පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාථ සුඛාවහානි අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණී පෙක්ඛමානෝ ලෝකාමිසං පජහි සන්ති පෙක්ඛෝ කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මස්කන්ධයෙන් ඊටාම වැදගත් ගාථා රත්න දෙකකට සවන් දෙන්නට අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ 2020 වර්ෂයේ ජූලි මාස 22 වෙනි දින අභාවයට පත් වූ විජේ ප්‍රේමතිලක මහත්මයා ඇමරිකාවේ වොෂින්ටන් DC වල ජීවත්ව සිටියේදී හදිසි රෝගාතුර වීමකින් අභාවයට පත් වුණු විජේ ප්‍රේමතිලක මහත්මයා සිහිපත් කරලා එතුමාගේ වියෝවෙන් මාස 2ක් සම්පූර්ණ වෙන අද දවසේ ඒ ඥාතිවරයාණන්ට ඒ සොහොයුරාණන්ට ඒ හිතවතාණන්ට පරලොවින් පිහිටවීම පිණිස පින් අනුමෝදන් කරන්නට එතුමාගේ සොහොයුරියන් පවුලේ හිතවතුන් ඥාතීන් ලංකාවෙත් ඕස්ට්‍රේලියාවෙත් ඇමරිකා එක්සත් ජනපදයේත් කුවේට් දේශයේත් ජීවත්ව සිටින ඒ සියලුම පින්නතුන් ඒක රාශී වෙලා එකතු වෙලා මෙවැනි උතුම් ධර්ම දේශනාවේ පින්කමක් සිද්ධ කරලා ඒ තුලින් ජනිත කරගනු ලබන ඒ පුණ්‍ය ශක්තිය එතුමානන්ට අනුමෝදන් කරලා ඒ විජේ ප්‍රේමතිලක මහත්මයාගේ පරලොව ජීවිතය හැම අතකින් සුවපත් වේවා වාසනාවන්ත වේවා උතුම් නිවන් සුවයෙන් සැනසීම එතුමාට හිමි වේවා කියන මේ සත්පුරුෂ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නටයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ අපි මේ සිදු කරනු ලබන මේ සියලුම පුණ්‍ය කටයුතු වල ආශිර්වාදය ඒ පුණ්‍ය බල මහිමය අද පින් අනුමෝදන් කරන විජේ ප්‍රේමතිලක මහත්මයාට අත්පත් වෙලා එතුමාට පරලෝ ජීවිතේ වාසනාවන්ත වෙලා උතුම් නිවන් සුවය
සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව අපි හැමදෙනාම අපේ හදවත් තුළ තැන්පත් කරගෙන මේ ධර්ම දේශනාවට මෙතෙන් සිට ඇහුම්කන් දෙමු. පින්නතුනි, මුලින් සඳහන් කරන්නට යෙදුනේ අප ලෞතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්ම රත්නේ ඊටාම වැදගත් ගාථා රත්න දෙකක්. මේ ගාථා දෙක සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ අච්චෙන්ති සූත්‍රයේ. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එක්තරා දෙවියෙකුට. අපි දන්නවා අපගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ උන්වහන්සේ ඊටාම වටිනා ආකාරයට හරවත් විදිහට උන්වහන්සේගේ දෛනික ඒ කාලසටහන සකස් කරගෙන තිබුණා. ඒ අතර මධ්‍යම රාත්‍රිය වෙන් කරලා තිබුණේ දෙවිවරුන්ට ධර්ම දේශනා කිරීම සඳහා. ඉතින් මේ හැම දිනකම මධ්‍යම රාත්‍රියේ නොයෙක් දෙවිවරු ඒ වගේම බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ඒ අයට තිබුණු දහම් ගැටලු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නට යෙදුණා. දැන් අපි කවුරුත් දන්න මංගල සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවැනි අවස්ථාවක උන්වහන්සේ හමුවට පැමිණි දෙවියෙකුට. ඉතින් මේ වගේ උන්වහන්සේගේ දිනචර්යාවේ මධ්‍යම රාත්‍රිය වෙන් කරලා තිබුණේ මේ විදිහට දිව්‍ය සමූහයා වෙනුවෙන්. ඉතින් මේ විදිහට ත්‍රිපිටක සූත්‍ර දේශනාවන් දෙස බලනකොට විශේෂයෙන්ම සංයුත්ත නිකායේ වෙනම කොටසක් සඳහන් වෙනවා දේවතා සංයුත්තේ කියලා. ඉතින් මේ දේවතා සංයුත්තේ පුරාම අපිට දකින්න ලැබෙන්නේ මේ විදිහට නොයෙක් දෙවිවරු බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා අහපු ප්‍රශ්න. ඒ ප්‍රශ්න විතරක් නෙවෙයි. සමහර විට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය, මහා සංඝරත්නය ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරපු තුනුරුවන් සරණ ගිය සම්‍යක් දෘෂ්ටික දෙවිවරු තම තමන්ට නොඑක් අවස්ථාවලදී ඇතිවෙච්ච අවබෝධයන්, අදහස්, සිතිවිලි පවා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් උන්වහන්සේ ඉදිරියේහි ප්‍රකාශ කරලා සිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට මෙවැනි කාරණාවක්, මෙවැනි දහම් කාරණාවක් වැටහෙනවා කියලා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ සමග නොඑක් සංවාදවල, ධර්ම සාකච්ඡාවල නිරත වෙච්ච අවස්ථාවන් අපිට මෙම දේවතා සංයුත්තේ පුරාම දකින්නට ලැබෙනවා. ඉතින් මේ දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවෙහි අහපු ප්‍රශ්න, ඇතිවෙච්ච සාකච්ඡාවන් පින්නතුනි සමහර අවස්ථාවලදී හරිම ගැඹුරුයි. ඊටාම හරවත්. ඒ දෙවියන් අහපු ප්‍රශ්න වුණත් මනුෂ්‍ය ජීවිත ගත කරන අපිට, සාමාන්‍ය ජීවිත ගත කරන ගිහි පින්නතුන්ට අතිශයින්ම වැදගත්, ඊටාම ප්‍රයෝජනවත් හරවත් ධර්ම කොටාසයන් අපිට මේවා තුළ දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා එවැනි සූත්‍ර දේශනාවන්, දහම් කාරණාවලට අපි අවධානය යොමු කරන එක අපේ ධර්මඥානය දියුණු කරගන්නට, ධර්මාභෝධය සලසා ගන්නට, ඒ විතරක් නෙවෙයි අපේ එදිනදා ජීවිත වාසනාවන්ත කරගන්න, සැනසීමට පත් කරගන්නටත් අපට ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඉතින් මේ අච්චෙන්ති සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එක්තරා දෙවියෙකුටයි. මේ දෙවියා එක දවසක් මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ඒ දෙවියාට වැටහුණු කාරණයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේට. මොකද්ද මේ කාරණය? අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතම් භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. මේ දෙවියා ප්‍රකාශ කරනවා
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ. මේ කාලය කියන එක ඉක්ම වෙලා යනවා. කාලය කියන එක ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ. මේ රාත්‍රී ගෙවිලා යනවා. මේකෙන් අදහස් කරන්නේ මේ රෑ දවල් ගෙවෙනවා. මේ විදිහට කාලය කියන එක මොහොතින් මොහොත, දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යනවා. අපි කාගේ ජීවිතවලට මේ කාලය කියන අත්දැකීම හරියම සමීප අත්දැකීමක්. අපි මේ ලෝකයට බිහි වෙච්ච දවසේ ඉඳලා නම් මව්කුස පිළිසිඳගත් මොහොතේ ඉඳලා අපි මේ දක්වා පැමිණිලා තියෙන මේ කාලයේ වෙනස් වීමේ ප්‍රතිඵලයක් හැටියට. කාලයත් එක්ක තමයි අපේ ජීවිත පෙරලෙන්නේ. නොඑක් අත්දැකීම් වලට අපේ ජීවිතපත් වෙන්නේ මේ කාලය කියන පරාසය තුල. ඉතින් මේ කාලය අපිට දැනෙන විදිහ තමයි අපි ජීවිතත් එක්ක සම්බන්ධ වෙනකොට අපි කාටත් පෙනෙන දෙයක් තමයි අපි වයසට යනවා. අපි කවුරුත් වයසින් මොහු කුරා යනවා. පුංචි වයසේ ඉන්න ලදරුවෙක් තරුණ වයසට එනකොට වෙනස් වීම සමුදායකට ඒ ලදරු වයසපත් වෙනවා. ඒ වගේම තරුණ භාවයට පත්වෙච්ච පුද්ගලයෙක් මැදිවියට එළඹෙනවා. ඒ වගේම මැදිවියේ ඉන්න පුද්ගලයෙක් මහලු බව දක්වා ගමන් කරනවා. මේ විදිහට බලනකොට මේ පරාසයන් තුළ අපි මේ ශරීරයේ මනස මුල් කරගෙන ලබන අත්දැකීම් සමුදාය ඊටාම සංකීර්ණයි. ඊටාම සංකීර්ණ අත්දැකීම් සමුදායක තමයි අපි කාගේ ජීවිත පෙරලෙන්නේ. මේ කාලය තුළ සිද්ධ වෙන අත්දැකීම් දිහා බලපුවාම හැම දවසකම හැම මොහොතකම අපි යම්කිසි අත්දැකීමක් ලබනවා. අපි යම්කිසි අත්දැකීමක තමයි ජීවත් වෙන්නේ. මේ අත්දැකීම් කොහොමද අපිට දැනෙන්නේ? දුක සැප වශයෙන්, කනගාටුව වශයෙන්, ප්‍රීතිය වශයෙන්, කඩා වැටීම්, හැඬීම්, වැළපීම් මේ වගේ නොයෙක් අත්දැකීම් ඔස්සේ තමයි අපි මේ කාලය ගෙවිලා යන්නේ. ඉතින් මේ විදිහට මේ දෙවියා ප්‍රකාශ කරන්නේ මේ කාලය කියන එක මේ රෑ දවල් ගෙවීම් වශයෙන් ඔය කියපු විදිහට දවස් වශයෙන් කාලය කියන එක ගෙවිලා යනවා. ඒ වගේම වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති. ඒ කාලය ගෙවී යාමත් සමගම මේ මිනිස්යාගේ ආයුෂය කියන එක ක්‍රමක්‍රමයෙන් ඉවර වෙලා යනවා. වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති. මේ වයස කියන එක ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා, මොහු කුරා යනවා. ඉතින් මේ කාරණය අපි කාගේ ජීවිත පිළිබඳව සංවේදී වෙනකොට අපිට දැනෙන කාරණයක්. මුලින් සඳහන් කළා වගේ අපි හැමදාම එක විදිහට ඉන්නේ නැහැ. අපි ශාරීරික ස්වභාවය මුල් කරගෙන අපි මේ කාරණය ඉතාම හොඳින් පැහැදිලි කරගන්නවා පින්නතුනි. මේ ශරීරය ඒ ඉපදිච්ච මොහොතේ ඉඳලා තරුණ වයස වෙනකන් වර්ධනය වීමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ ඉන්ද්‍රියන් මොහු කුරා යනවා, වර්ධනය වෙනවා, වැඩෙනවා, ශක්තිමත් වෙනවා, ජව සම්පන්න වෙනවා. නමුත් තරුණ වයසෙන් පස්සේ මේ තරුණ වයස කියන්නේ මොකක්ද ඇත්තටම? අවුරුදු 25ක වගේ කාලයක්. අවුරුදු 25ක වගේ කාලයකින් පසුව පින්නතුනි මේ ශරීරය හැරෙන්නේම දි รา පත් වෙන පැත්තටයි. දුර්වල වෙන පැත්තටයි මේ වයසට යනකොට මේ ශාරීරික අත්දැකීමපත් වෙන්නේ. මේ දි รา යෑම කියලා කියන්නේ මොකක්ද? වයසට යෑමේදී සිද්ධ වෙන දි รา යෑම මොකක්ද? අපිට හොඳට පෙනෙන මේ S2 පෙනීම නැති වෙලා යනවා, අඩු වෙලා යනවා, ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා යනවා. ඒක හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක්. S2 පෙනීම ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා යනවා. ඒ වගේම කන් දෙකේ ඇසීම අපගෙන් ඈත් වෙලා යනවා. අපිට ටික ටික මේ ඇහිමේ දුර්වලකම් ඇති වෙන්න පටන් ගන්නවා. පැහැදිලිව ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට පරිපූර්ණ වශයෙන් ඇහෙන්නේ නැහැ අපිට ඇහෙන දේ. අඩුපාඩු සහිතව ඇහෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවල් වලට අපේම ශරීරය අපිට වාරු නැති අවස්ථාවල් ඇති වෙනවා. ඒ දි รา පත් වීම නිසා මේ වයසට යෑම, වයස මුහු කුරා යෑමත් සමගම මේ දි รา පත් වීම නිසා අපිට මේ කියන නොහැකියාවන්, අපහසුතාවයන් ශරීරයේ නොඑක් විදිහට දැනෙන්න, තේරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම
ওই අත්දැකීමත් එක්කම අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ ශරීරයේ රෝගාතුර වෙනවා කියන එක. නොයෙක් රෝගාබාධයන්ට මේ ශරීරයේපත් වෙනවා. අපිට ධර්මයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇස් රෝග, කන් රෝග, කටේ ඇති වෙන ලෙඩ, මුඛ පිළිකා වගේ දේවල්, නාසයේ ලෙඩ, සමහර අයගේ මස් දළුව ඇවිල්ලා හුස්ම ගන්න බැරි වෙනවා. සමහර වෙලාවට ගඳ සුවඳ දැනෙන්නේ ඒ වගේම දිවේ ලෙඩ රෝග ඇති වෙනවා, හමේ ලෙඩ තියෙනවා, ඒ වගේම හිසේ ඇති වෙන ලෙඩ රෝග තියෙනවා. මේ විදිහට බලපුවාම හැම තැනකම මේ ශරීරයට ආවේනික වෙච්ච රෝගාබාධ තියෙනවා. සෙම මුල් කරගෙන රෝගාබාධ ඇති වෙනවා. සෙම සමුත්ථාන ආබාධ, වාත සමුත්ථාන ආබාධ, පිත්ත සමුත්ථාන ආබාධ වශයෙන් සඳහන් කරන විදිහට මේ වාපිත් සෙම් මුල් කරගෙන නොයෙක් රෝගාබාධ ඇති වෙනවා. ඉතින් අද වගේ කාලයක් වෙනකොට අපි දන්නවා මේ රෝගාබාධ කියනවා ඊටාම සංකීර්ණ තත්යකටපත් වෙලා තියෙනවා. අපි කවුරුවත් මේ වගේ මිදිලා නැති ස්වභාවයක් අපිට මේ පැවැත්ම දිහා බලනකොට පෙනෙන්න දකින්න ලැබෙනවා. අපේ ජීවත් වෙන රටාව, ඒ වගේම මේ පරිසරය, සමාජයේ ලෝකේ ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට අපි කවුරුත් මේ වගේ කාල සීමාවකදී අත්දකින මේ වගේ දරුණු භයානක රෝගාබාධ වලට පත්වීමේ ඉඩකඩ තියෙනවා. අපි කවුරුත් ඒ වගේ නිදහස් වෙලා කියලා හිතන්නට අමාරුයි. ඉතින් අද වගේ කාලෙක අපි දකිනවා මේ කොරෝනා වෛරසය නිසා මිනිස්සු ලක්ෂ ගණනින් මේ ලෝකේ ජීවිතක්ෂයට පත් වෙලා යන හැටි, ජීවිතයෙන් සමුගන්න හැටි, තාම අසරණ විදිහට මේ රෝගාබාධයට ලක් වෙලා ජීවිතයෙන් සමුගන්න හැටි. ඉතින් මේ විදිහේ නොයෙක් රෝගාබාධයන්ට මේ ශරීරයේපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කරන්නේ මේ ශරීරය රෝගාබාධ වලට ගුහාවක් වගේ කියලා. ලෙඩ රෝග වලට ගුහාවක් වගේ කියලා. මේකේ තියෙන ධර්මතාවය තමයි පින්නතුනි මේක මේ ශරීරයේ හරි කාගේ හරි වරදක් නෙමෙයි. අපි ශරීරයක් උරුම කරගෙන උපත ලැබුවා නම් අනිවාර්යෙන්ම මේ ශරීරයේ ස්වභාවය තමයි ලෙඩවීම කියන එක. දි รา පත් වීම කියන එක. මේ නොහැකියාවට පත් වෙනවා කියන එක. ඒක හැම කෙනෙකුටම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන දෙයක්. එතකොට මේක කාගේ හරි වරදක් නෙමෙයි. මේක තමයි මේ ශරීරයක් ලැබීමේ තියෙන වරද. ශරීරයක් උරුම කරගෙන උපත ලබන එකේ තියෙන අඩුපාඩුව තමයි ඒක. එතකොට මේක සසර පැවැත්මේ තියෙන ලොකු අඩුපාඩුවක්, වරදක් හැටියට තමයි අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ දෙවියා ප්‍රකාශ කරන මේ කාරණය ක්‍රමානුකූලව මේ කාලය ගෙවී යාමත් සමග වයසින් මේ මිනිසයා මුහු කුරා යනවා. වයසින් මුහු කුරා යනවා කියලා කියන්නේ දුර්වල වෙලා ලෙඩ රෝග වැළඳිලා ජීවිතයේ අවසාන භාගයට එළඹෙනවා. වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති. ක්‍රමානුකූලව මේ වයස මුහු කුරා යනවා. වයසට යනවා, දි รา පත් වෙනවා. ඒ වගේම ඉන්පසුව මේ දෙවියා සඳහන් කරන්නේ ඒතං භයං මරණේ පෙක්ඛමානෝ. මේ විදිහට වයසට ගිහිල්ලා ලෙඩ රෝග වලටපත් වෙලා මිනිස්සු මරණය කියන බයටපත් වෙලා. දැන් අපි දන්නවා කාගේ ජීවිතවල අවසාන අත්දැකීම තමයි මේ මරණය කියන එක. මරණය කියන ධර්මතාවය ඊටාම වැදගත් ධර්ම කොටාසයක් අපේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ. මරණය කියන ධර්මතාවය මුල් කරගෙන අපිට විශාල ජීවිත අවබෝධයක්, ධර්මාවබෝධයක් ලබන්නට පුළුවන් පින්තුනි. ඉතින් මේ දෙවියා සඳහන් කරන්නේ ඒතම් භයං මරණී පෙක්ඛමානෝ. මේ මරණය ගැන කල්පනා කරලා බයටපත් වෙලා කියන අදහසයි මේ තුන්වෙනි පදයෙන් සඳහන් කරන්නේ. ඉතින් අපි මේ වෙලාවේ කෙටියෙන් අවබෝධ කරගන්න, තේරුම් ගන්න අපේ අවධානය යොමු කරමු මේ මරණය කියන ධර්මතාවය අපිට ආශිර්වාදයක් වෙන්නේ කොහොමද අවබෝධයෙන්. ඒක දිහා බලනකොට කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ අපි ඉගෙන ගන්න වැදගත් භාවනා ක්‍රමයක් තමයි පින්නතුනි මරණානුස්සතිය කියන එක.
මරණය පිළිබඳව සිහිනුවණින් කල්පනා කිරීම. මරණය පිළිබඳව සිහිනුවණින් බුද්ධිමත්ව කල්පනා කරන එක, හිතන එක, මෙනෙහි කරන එක තමයි මරණානුස්සතිය කියන භාවනාවෙන් අපි සිද්ධ කරන්නේ. මරණය ගැන හිතන කල්පනා කරන පුද්ගලයෙකුට මොකද්ද ජීවිතයේ ඇති වෙන්න පුළුවන් ස්වභාවය? මොකද්ද ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵලය? මේක ගැන අපිට හොඳ අදහසක් තියෙන්න ඕන. ඇයි බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය අපිට උගන්වන්නේ? මරණය ගැන නිතර දෙවේලේ කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අභින්නම් පච්චවෙක්කි දබ්බං. මරණය කියන එක ධර්මතාවයක් හැටියට තියාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මරණං අනතීතෝති, මේ මරණය කියන එක මම ඉක්මවා ගිහිල්ලා නැහැ. මම මේ මරණය කියන එක ජයගත්ත කෙනෙක් නෙමෙයි. අනිවාර්යෙන්ම මම මරණයටපත් වෙනවා කියන කාරණය අභින්නම් පච්චවෙක්කිතබ්බං. නැවත හැමදාම නිතර දෙවේලේ මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. ඇයි මෙහෙම අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ? මරණය ගැන නිතර දෙවේලේ හැකි සෑම විටකම මතක් කරගන්න කියන්නේ ඇයි අපේ මනසට? ඒකේ ලොකු පාඩමක් තියෙනවා පින්නතුනි. මේ ජීවිතේ යම්කිසි පුද්ගලයෙකුට ලබන්න පුළුවන් ලොකුම අධ්‍යාපනයක් තමයි, ලොකුම පාඩමක් තමයි මේ මරණය කියන ධර්මතාවය. ඇයි එහෙම වෙන්නේ? පින්නතුනි, සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ජීවත් වෙන හැටි බලපුවාම ඒ ගොඩාක් මිනිස්සු සමාජයේ ජීවත් වෙන්නේ, කටයුතු කරන්නේ, හැසිරෙන්නේ හැමදාම ජීවත් වෙන මිනිස්සු හැටියට. මේ මිනිස්සුන්ට මරණය ගැන හැඟීමක්වත් නැහැ. එහෙම එකක් තියෙනවද කියලාවත් ගොඩක් වෙලාවට දන්නේ නැහැ. එහෙම වෙනකොට ගොඩාක් අය ජීවත් වෙන්නේ, කටයුතු කරන්නේ, හැසිරෙන්නේ හැමදාම මේ ලෝකේ ජීවත් වෙන්න ආපු අය හැටියට. ඒකේ තියෙන ලොකු වරදක් තියෙනවා පින්නතුනි. හැමදාම ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන කෙනෙකුට එක පැත්තකින් කරන්න බැරි අකුසලයකුත් නැහැ. කරන්න බැරි පවක් නැහැ එහෙම පුද්ගලයෙකුට. ඇයි? ඒ පුද්ගලයා හිතන්නේ මට මේ මොනවා කළත් ගොඩාක් කල් ජීවත් වෙන්න පුළුවන්. මම මැරෙන කෙනෙක් නෙවෙයි. එහෙම කල්පනා කරන කෙනෙකුට කරන්න බැරි වරදක් නැති බව අපිට පේනවා. ඒක සමාජයේ ලෝකයේ මිනිස්සු කටයුතු කරන, හැසිරෙන, ක්‍රියා කරන විදිහ දිහා බලපුවාම අපිට හොඳට දකින්න පුළුවන්. ඒක හොඳට පැහැදිලි වෙන කාරණයක්. සමහර වෙලාවට මිනිස්සු එකිනෙකා සමග ගනුදෙනු කරන විදිහ, තව කෙනෙක් ගැන කිසිම හැඟීමක් නැති විදිහ, තව කෙනෙකුට දුකක්, වේදනාවක්, පීඩාවක් ඇති කරන වෙන විදිහ, මිනිස්සු මරා ගන්න විදිහ, එනකොටා ගන්න විදිහ, යුද්ධ කරන විදිහ, මේ හැම දෙයක් දිහාම බලනකොට පේන වැදගත් කාරණයක් තමයි ඒ හැම විටකම ඒ අයට තියෙන අදහසක් තමයි අපි හැමදාම නැත්තම් බොහෝ කාලයක් මේ ලෝකේ ජීවත් වෙනවා කියන හැඟීමක් මේ මිනිස්සුන්ට තියෙනවා. නමුත් මගේ ජීවිතේ తాවකාලිකයි. මම මරණය කියන එක උරුම කරගෙන ඉන්න පුද්ගලයෙක්. මගේ ජීවිතේ ඊටාම කෙටි කාලයකටයි ලැබිලා තියෙන්නේ මට. හැමදාම මේ ලෝකේ ජීවත් වෙන්න ආවේ නෑ කියන කාරණේ මතක තියෙන පුද්ගලයෙකුට පින්නතුනි එහෙම කරන්න බෑ. එහෙම ජීවත් වෙන්න හිතෙන්නේ නෑ එහෙම පුද්ගලයෙකුට. ඒ පුද්ගලයා දන්නවා තමන්ගේ ජීවිතය ඊටාම කෙටි කාලයකටයි පවතින්නේ. ඊටාම తాවකාලිකයි. එහෙම කල්පනා කරන පුද්ගලයෙක් හිතනවා එහෙම කෙටි කාලයකට ජීවත් වෙන්නට මේ ලෝකයට ආපු මේ ජීවිතේ පරමාර්ථය මොකක්ද වෙන්නට ඕනේ? මොකක්ද මගේ ජීවිතේ ඉලක්කය වෙන්නට ඕනේ? මගේ ජීවිතේ අරමුණ වෙන්නට ඕනේ මොකක්ද කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරන පුද්ගලයෙකුට ඇති වෙන වැටහීමක් තමයි මේ හැම දෙයක්ම తాවකාලිකයි කියන හැඟීම, අවබෝධය මේ පුද්ගලයාගේ මනසේ ඇති වෙනවා. අපි මේ ජීවිතේ එන්ජොයි කරන දේවල්, අපි ජීවිතේ සමීප කරගන්න දේවල්, පුද්ගලයෝ, ඥාති සම්බන්ධතා, මිල මුදල්, යාන වාහන, කීර්ති ප්‍රශංසා, මේ ශරීරයේ පවා, මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන ඉතාම කෙටි කාලයකටයි කියලා ඒ පුද්ගලයා තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන කටයුතු කරන පුද්ගලයෙකුගේ ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා පින්නතුනි. මොනවද ඒ පුද්ගලයාගේ ඇති වෙන්න පුළුවන් වෙනස් වීම? එකක් තමයි මේ తాවකාලික ස්වභාවය නිසා ඊටාම කෙටි කාලයකටයි මම මේ ලෝකේ ජීවත් වෙන්න ඇවිල්ලා ඉන්නේ.
ඒ වගේම මේ හැම දෙයක්ම මම ඇසුරු කරන, පාවිච්චි කරන මාත් එක්ක ඉන්න මේ හැම දෙයක්මත් ඊටාම කෙටි කාලයකටයි. తాවකාලිකයි කියලා කල්පනා කරනකොට ඒ පුද්ගලයාට අනවශ්‍ය විදිහට බැඳීමක් ඇති වෙන්නේ නැහැ මේ කිසිම දෙයක් ගැන. මොකද මේ පුද්ගලයා දැනගන්නවා කවදා හරි මේ හැම දෙයක්ම මට අතහරින්න සිද්ධ වෙනවා. කවදා හරි මට මේ හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා. අකමැත්තේ වුණත් Tamanට ආයුබෝවන් කියන්න සිද්ධ වෙනවා මේ හැම දෙයකටම. මේ කාරණේ මතක තියාගන්න පුද්ගලයා හිත හදා ගන්නවා මේ හැම දෙයක්ම අතහරින්න සිද්ධ වෙන දවසක මොහොතක මම කොහොමද පහසුවෙන් මේවා අතහරින්නේ කියලා කල්පනා කරලා. ඉතින් මේ පුද්ගලයා දකිනවා අනවශ්‍ය විදිහට ඉමෝෂනලි මේ හැම දෙයකටම ඇති වෙන බැඳීම දැඩිව අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම ලොකු ප්‍රශ්නයක් හැටියට. ලොකු ප්‍රශ්නයක් අසහනයක් හැටියට මේ පුද්ගලයා තේරුම් ගන්නවා. ඒ අසහනය ප්‍රශ්නේ ඇති වෙන්නේ පිටුතුනි යම්කිසි දවසක යම්කිසි මොහොතක අපි මේ ජීවිතෙන් සමුගන්නකොට ඒ සියල්ල අතහැරලා යන්නට සිද්ධ වෙන මොහොතේදී. මේ හැම දෙයක්ම අපිට අතහරින්න සිද්ධ වෙනකොට අපි දැඩිව අල්ලාගෙන හිටියනම් ග්‍රහණය කරගෙන හිටියනම් මම මගේ කියලා උපාදානය කරගෙන හිටියනම් අන්නේ මොහොතේ අපිට ඒවා අතහරින්නට බැරි තත්වයක් අපි තුල ඇති වෙනවා. ඉතින් මරණාසන්න මොහොතේදී බොහෝ දෙනෙක් ජීවිතයෙන් සමුගන්නේ මේ කියන මහා අසහන පීඩාකාරී ස්වභාවයෙන්. සමහර වෙලාවල් වලට අපිට අහන්න දකින්න ලැබෙනවා. සමහරවිට මේ යන මිනිස්සු පුද්ගලයෝ තමන්ගේ වස්තු සම්පත් මේවා අතහැරලා යන්න බැරිව ඒ වගේම තමන් ආදරය කරන දරුවෝ මුණුබුරන් ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන් තමන් ආදරය කරන අය මේ අය දාලා යන්න බැරිව මහා වේදනාවකින් දුකකින් පීඩාවකින් මේ මරණයට මුහුණ දෙන හැටි අපි දැකලා අහලා තියෙනවා. ඉතින් මේ විදිහට මැරිලා ගියාම ඒ මැරිලා යන අය ඒ පරිසර වලින් ඒ පුද්ගලයන්ගේ ජීවිත වලින් ඈත් වෙලා යන්නේ නැති වෙන හැටි. ඒ පුද්ගලයෝ ඒ පරිසරයන් එක්කම ජීවත් වෙලා වහා කරදරකාරී දුක්ඛදායක පීඩාකාරී ස්වභාවයන් වල පුනරුත්පත්තිය ලබන හැටි අපි ධර්මයේ කතන්දර වල පවා අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අතහැරීම කියන එක මේ මරණය ගැන හිතන පුද්ගලයාට අතිශයින්ම වැටහෙන පුරුදු කරන්න පුළුවන් ඉතාම වැදගත් ගුණ ධර්මයක්. එතකොට මරණය ගැන හිතන පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් මේ බැඳීම, ඇලීම කියන එක අඩු කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මරණය ගැන කල්පනා කරන පුද්ගලයා හැම වෙලාවකම හිතන තේරුම් ගන්න දෙයක් තමයි මේ කිසි දෙයක් මට අයිති නෑ කියන එක. මගේ පාලනයෙන් තොරයි කියන එක. අපි කවුරුත් මේ මරණය කියන ධර්මතාවයේ ජය ගන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පවා මේ මරණය කියන ධර්මතාවයට යටත් වුණා. මේ ලෝකයේ මේ ශරීරයක් ඇතිව මේ සසරක කොතනක හරි අපි ඉන්නවා නම් මේ මරණය කියන ධර්මතාවයට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් බුදු මහරහතන් වහන්සේලා පවා මේ මරණය කියන අත්දැකීමටපත් වෙනවා. නමුත් උන්වහන්සේලාට කෙලෙස් සහිතව මැරෙන මිනිස්සුන් ලබන ඒ වේදනාව, ඒ අසහනේ පීඩාව, ඒ සත්‍ය අවබෝධය නිසා නැති වෙනවා. ඒක තමයි එතන තියෙන වෙනස. නමුත් මරණය කියන එක කාටවත් ඒකෙන් මිදෙන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. මේ සසර පැවැත්මේ මේ ජීවිත කොතනක ලබාගෙන හිටියා. එතකොට මේ මරණය ගැන හිතන පුද්ගලයා තේරුම් ගන්න ලස්සනම දෙයක් තමයි මේ කිසිම දෙයක් මට අයිති නැහැ. ඒ කිසිම දෙයක් මගේ පාලනයට නතු වෙන්නේ නැති දේවල්. එහෙමනම් ඒ හැම දෙයක්ම මේ ස්වභාවික ලෝකයේ ධර්මතාවයන්ට අනුකූලව හේතුඵල ධර්මතාවයන්ට අනුව ක්‍රියාත්මක වෙන දේවල් හැටියට ඒ පුද්ගලයා තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ ලොකු වෙනසක් ඇති වෙනවා. මේක ලොකු ආධ්‍යාත්මික වෙනසක්. ඒ පුද්ගලයාට ලොකු ආධ්‍යාත්මික ඇසක්, දහම් ඇසක් පහළ වෙනවා. මේ මරණය ගැන හිතන, නිරන්තරයෙන්ම මරණය ගැන කල්පනා කරන පුද්ගලයෙකුට ජීවිතය දිහා බලන විදිහ වෙනස්. ලෝකය දිහා බලන විදිහ වෙනස්.
පුද්ගලයෝ දිහා බලන විදිහ වෙනස්. ඒකයි මේ මරණය කියන ධර්මතාවය පින්නතුනේ අපේ ජීවිතේට ප්‍රඥාවෙන් යුක්තව ඒක සිහිනුවණින් කල්පනා කරන පුද්ගලයෙකුට ආශිර්වාදයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි පින්නතුනි මරණය කියන එක අපි තේරුම් ගන්නකොට කල්පනා කරනකොට ධර්මයේ තුල අපිට උගන්වන එක වැදගත් දෙයක් තමයි අපි හැම මොහොතකම ජීවත් වෙන්නට අරමුණක් ඇති කර ගන්නට ඕන. අපි ඊටාම කෙටි කාලයක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් මගේ ජීවිතේ පරමාර්ථය මොකක්ද විය යුත්තේ? මගේ ජීවිතේ ඉලක්කය විය යුත්තේ මොකක්ද? මම මේ හැම දෙයක්ම අතහැරලා යනවා නම් මට අහිමි වෙනවා නම් මේ ජීවිතයෙන් මම ගත යුත්තේ මොකක්ද? මොන විදිහටද මම ජීවත් වෙන්න ඕනේ? මම ජීවිතේ අගය කළ යුතු දේවල් මොනවද? මගේ ජීවිතේ මම වින්දනය කළ යුතු දේවල් මොනවද? මොනවද මගේ ජීවිතේ මම වැඩිපුරම අගය කරන්නට ඕනේ, ඇප්‍රීෂিয়েට් කරන්නට ඕනේ කියලා ඒ පුද්ගලයා කල්පනා කරනවා. ඉතින් මේකත් මරණය ගැන කල්පනා කරන පුද්ගලයෙකුට ලැබෙන ඉතාම වැදගත් ප්‍රතිඵලයක්, ප්‍රයෝජනයක්. ඒ වගේම තමයි පින්නතුනි මරණය ගැන හිතන කල්පනා කරන මරණයට සංවේදී වෙන පුද්ගලයෙකුගේ ජීවිතය තුළ හොඳ පැත්තට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා. ඒ තමයි මරණය ගැන කල්පනා කරන පුද්ගලයෙක් තේරුම් ගන්නකොට මේ ජීවිතය తాවකාලිකයි කියලා ඒ පුද්ගලයා මේ මරණය කියන බය ජීවිතේ ඉදිරිපත් වෙනකොට මේ ජීවත් වීමේ වැදගත්කම තේරුම් ගන්නවා. මේ සජීවීව ජීවත් වෙන්නට ලැබීම ලොකු භාග්යක් හැටියට කල්පනා කරනවා. ඇයි මේ මරණය කියන එක ඊටාම අවිනිශ්චිතයි. ඕනම තැනක ඕනම වෙලාවක ඕනෑම ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන් ධර්මතාවයක් මේ මරණය කියන එක. එහෙම කල්පනා කරන පුද්ගලයෙකුට මේ ජීවිතය කියන එකේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. මේ ජීවිතය කියන එක ආරක්ෂා කරගන්න, රැක බලා ගන්න, මේ ජීවිතය ගැට ගහගෙන ඉදිරියට යනවා කියන එක කොච්චර වටින දෙයක්ද කියන එක තේරෙනවා එහෙම පුද්ගලයෙකුට. එතකොට මේ නොමැරී ඉන්න එක තමයි පුදුමේ කියලා බොහෝ වෙලාවල් වලට අපිට තේරෙනවා මේ ජීවිතේට සිද්ධ වෙන්න පුළුවන් දේවල් මේ ලෝකේ ජීවිතයේ තියෙන හැටි, ක්‍රියාත්මක වෙන හැටි අපිට වැටහෙනකොට. එතකොට තමන් මේ සුජීවත්ව ඉන්න එක මේ පණකින්ද රැකගෙන ජීවත් වෙන්නට ලැබිලා තියෙන එක ලොකු භාග්යක් හැටියට කල්පනා කරන මේ පුද්ගලයා. ඒක ලොකු ආශිර්වාදයක් හැටියට කල්පනා කරනවා. එහෙම කල්පනා කරන පුද්ගලයා තමන්ගේ ජීවිතයට යම්කිසි වටිනාකමක්, ගෞරවයක් ඇති කරගන්නවා විතරක් නෙවෙයි අනිත් කෙනාගේ අනිකාගේ ජීවිතයේ තියෙන වටිනාකමට ගරු කරනවා. තමන්ට විතරක් නෙවෙයි අනිත් අයගේ ජීවත් වීමේ අයිතිය රැක දෙනවා. තිරිසන් සතාට පවා, සතා සීපාවට පවා, මිනිසාට විතරක් නෙවෙයි තව කෙනෙකුගේ පුද්ගලයෙකුගේ ජීවිතයේ ඒ ජීවත් වීමේ වටිනාකමක් ඒ පුද්ගලයා දකිනවා, තේරුම් ගන්නවා, ඒ විදිහට කටයුතු කරනවා, හැසිරෙනවා. එතකොට මේ සජීවීව ජීවත් වීම කියන එකේ පුද්ගලයා එන්ජොයි කරන දෙයක් බවට පත් කර ගන්නවා. මොකද මරණය කියන එක හරිම කටුකයි. මේ ජීවිතය කියන එක తాවකාලිකයි කියලා තේරුම් ගන්න පුද්ගලයෙක් තේරුම් ගන්නවා මේ ජීවත් වීම කියන්නේ මොකක්ද කියන එක. මේක තමයි හරිම වැදගත් දෙය පින්නතුනි. දැන් මැරෙනවා කී කල්පනා කර අත් දෙක හකුලාගෙන මේ අලස පුද්ගලයෙක් වෙන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. මැරෙනවා කියන ධර්මතාවය උරුම කරගත්ත අපි ජීවත් වෙන්නට ඕනේ කොහොමද කියලා යම්කිසි වැටහීමක්, අවබෝධයක් ඇතුව ජීවත් වෙන්න ඕන කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අපි ජීවිතේ ලැබිලා තියෙන මේ දේවල් පිළිබඳව ලොකු සතුටක් ඇති මේ පුද්ගලයා ජීවත් වෙනවා. මේ පුද්ගලයා ගොඩාක් සංවේදී වෙනවා අපිට ලැබිලා තියෙන දේවල් වලට. මොකද මේ ජීවිතය කියන එක පවත්වාගෙන යන්න බෑ අපිට තනියම. හැම වෙලාවකම අපිට අනිකාගේ උපකාරය, පිහිට, ආශිර්වාදය අවශ්‍යයි. මේ ගහකොළ අපි මේ ගන්න හුස්ම රැල්ල පවා මේ හැම දෙයක්ම අපේ පැවැත්මට උපකාර වෙන හැටි ඒ පුද්ගලයාට අවබෝධ වෙනවා. එතකොට මේ පුද්ගලයා මේ ජීවත් වීම පිළිබඳව යම්කිසි ඇගයීමක්, වටිනාකමක්, ගෞරවයක් ඇති කර ගන්නවා. එතකොට මේ ජීවිතයේ සංවේදී වෙනවා කියන එක පින්නතුනි හරිම වැදගත් දෙයක්.
අපේ ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මරණය ගැන හිතන්නේ නැති පුද්ගලයෙක් ඔය විදිහට ජීවිතයට සංවේදී වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන තේරුම් ගන්න ඕන කාරණේ. ඒ කියන්නේ මරණය ගැන හිතන තාක්කල් නැත්නම් මේ මරණය ගැන අමතක වෙලා ඉන්න තාක්කල් අපි බොහෝ වෙලාවලට ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි මරණය ගැන හිතන්න කල්පනා කරන්න පටන් ගන්න මොහොතේ ඉඳන් තමයි අපි ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ පින්නතුනි. සජීවී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ එතන ඉඳලයි. මොකද මේ ජීවත් වීම කියන්නේ මොකක්ද? ජීවත් වීමේ වටිනාකම කියන්නේ මොකක්ද කියන එක අපිට දැනෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඒත් සමගම අපි තුල ඇති වෙනවා පුදුම ක්‍රියාශීලී බවක්, උද්‍යෝගයක් ඇති වෙනවා. ඇයි? අපි දන්නවා අපි ජීවත් වෙන්නේ තාම කෙටි කාලයයි මේ ලෝකයේ තුල. ඒ නිසා අපිට මේ urgency කියන එක නැත්තම් මේ උද්‍යෝගය කියන එක, උනන්දුව කියන එක ඇති වෙනවා අපිට අපේ ජීවිතයේ කරගත යුතු දේවල් සිද්ධ කරගන්නට. අපේ ජීවිතේ වටිනාම දේවල් කියලා අපි තේරුම් ගන්න දේවල් සම්පූර්ණ කරන්න. ඒවා අපේ ජීවිතේ දියුණු කරගන්න අපි උනන්දුවක් ඇති කරගන්නවා. ඇයි? අපිට කිසි දෙයක් කල් දාන්න බෑ. මරණය කියන එක කොතනදී කොයි ආකාරයෙන් කවද සිද්ධ වෙයිද කියලා දන්නේ නැති නිසා. ඉතින් ලොකු ක්‍රියාශීලී බවක් ඇති වෙන්න පුළුවන් මේ මරණය ගැන හිතන කල්පනා කරන පුද්ගලයෙකුට. මේක අපේ ජීවිතවලට හරීම ප්‍රායෝගික කාරණයක් පින්නතුනි. අලස බව කෙනෙකුට නැති වෙන්න. විශේෂයෙන් දැන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආධ්‍යාත්මික පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන විදිහක් තියෙනවා මේ මරණය ගැන හිතන්න ඕන ආකාරය. ඉතින් කල්පනා කරන්න කියලා තියෙන්නේ මට අද හවස මගේ මරණය වෙන්න පුළුවන්. අද රෑ මම මැරෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් මේ උදේ කාලේ මම භාවනා කරන්නට ඕන. මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕන. සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන. හවස කල්පනා කරන්න ඕන මම රාත්‍රී කාලේ මරණයටපත් වෙන්න පුළුවන්. රාත්‍රියේදී කල්පනා කරන්න ඕන මම හෙට උදේ අවදි වෙනකොට මම මේ නිදි යහනේම මැරිලා ඉන්න පුළුවන්. ඒ නිසා මම නිවැරදිව ආධ්‍යාත්මික පුද්ගලයෙක් හැටියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. එතකොට බලන්න මේ මරණය ගැන කල්පනා කරන පුද්ගලයෙක් තුළ ඇති වෙන්න පුළුවන් කාර්යක්ෂම බව. කොච්චර උනන්දුවක්, උද්‍යෝගයක්, ක්‍රියාශීලී බවක් මේ පුද්ගලයා තුළ ඇති වෙන්න පුළුවන්ද? මේ මරණය අපි හොඳ පැත්තට යොදා ගන්න ආකාරයයි. ඉතින් මේ උද්‍යෝගය කියන එක, උනන්දුව කියන එක මරණය ගැන කල්පනා කරන පුද්ගලයෙකුට ජීවිත අත්දැකීම් පිළිබඳව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අර මුලින් සඳහන් කරපු ආකාරයට පින්නතුනි මරණය ගැන හිතන කල්පනා කරන පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන් ඊටාම වැදගත් ලක්ෂණයක් තමයි මේ අතහැරීම කියන එක පුරුදු කරනවා. ඕනම වෙලාවක අතහරින්න පුළුවන් කෙනෙක් හැටියට තමන්ගේ හිත සකස් කරගන්නවා කියන එක. ඒතර මේ අතහැරීම කියන එක අර මුලින් සඳහන් කරපු විදිහට මේ මතු පිට දේවල් විතරක් අතහැරීම නෙවෙයි. හැම මොහොතකම තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් මේ නොයලී ඉන්නේ කොහොමද? මගේ මනස මේ දේවල් වලින් මුදවාගෙන නිදහස් මනසක් ඇති කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි අවධානයෙන් කටයුතු කරනවා. දැන් සමහර කෙනෙක් කියන දෙයක් තමයි මට ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. මම මරණයට බය නැහැ. මට ඕන වෙලාවක මේ ජීවිතය අතහරින්න පුළුවන් කියලා මිනිස්සු සමහර ලාවට මරණය ගැන කතා කරනවා. නමුත් පින්නතුනි මරණය කියන එක ඇත්තටම මුහුණ දෙනකොට මරණය කියන එකට අපි මුහුණ පානකොට ඒ අත්දැකීම මේ විදිහට වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මැරෙන ඕනම කෙනෙක් තව එක මොහොතක් හරි ජීවත් වෙන්න තමයි පින්නතුනි ආස කරන්නේ. ජීවිතය පවත්වාගෙන යන්න තමයි හැම සත්වෙක්ම ආස කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරන මේ කාරණේ හැම සත්වෙක්ම ජීවිතයට ආසයි. ඒ වගේම මරණය පිළිකුල් කරනවා. මරණයට කැමති නැහැ. මරණයට හැම කෙනෙක්ම බයයි. මරණයට තැති ගන්නවා. ඉතින් අර මොන විදිහට කතා කරත් මිනිස්සු මේ අත්දැකීම Tamanට ප්‍රායෝගිකව එනකන් මිනිස්සු මේ මරණය කියන එකට නිවැරදිව මුහුණ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අතහැරීම කියන එක හැම මොහොතකම
පුරුදු කරගත යුතු දෙයක් හැටියට මේ පුද්ගලයා වටහා ගන්නවා. ඉතින් මේ කියන ලස්සන මේ කියන වැදගත්කම කෙනෙකුගේ ජීවිතයේ ඇති වෙන්න පුළුවන් මේ මරණය ගැන කල්පනා කිරීමත් සමග. ඒ වගේම ධර්මයේ තුල අපිට උගන්වනවා පින්නතුනි මරණය කියන අත්දැකීම අපි පුනරුත්පත්තියත් එක්ක සම්බන්ධ වෙන ආකාරය. බොහෝ වෙලාවල් වලට මරණයට මුහුණ දෙන ආකාරයට කෙනෙකුගේ පුනරුත්පත්තිය සකස් වෙන විදිහ අපි ධර්මයේ තුල ඉගෙන ගන්නවා. මොන විදිහට හොඳ ජීවිතයක් ගත කරලා සිල්වත්ව ගුණවත්ව ජීවත් වෙලා වුණත් හිටපු පුද්ගලයෙක් මරණාසන්නයේදී නැත්නම් මරණ මොහොතේදී වික්ෂිප්ත වෙලා නම් ඒ වගේම දුකෙන් වේදනාවෙන් පීඩාවෙන් බයෙන් නම් මේ මරණයට මුහුණ දෙන්නේ. මේ පුද්ගලයාගේ පුනරුත්පත්තිය නැවත ඉපදීම යහපත් එකක් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර කෙනෙක් ජීවිතේ වැදගත් කියලා ලොකු යමක් සිද්ධ නොකරගත්ත පුද්ගලයෝ මරණාසන්න මොහොතේදී ඇති වෙන චිත්ත පරම්පරාව යහපත් එකක් වීම නිසා ආධ්‍යාත්මික එකක් වීම නිසා හොඳ අරමුණක් හිතට ඉදිරිපත් වීම නිසා යහපත් පුනරුත්පත්තියක් ලබන ආකාරය අපි ධර්මයේ තුල ඉගෙන ගන්නවා. එවැනි සිදුවීම් අපි අහලා තියෙනවා. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි පින්තුනි මරණය ගැන තේරුම් ගන්න පුද්ගලයෙකුට අදහසක් ඇති වෙන දෙයක් තමයි මේ පුනරුත්පත්තියට මගේ මරණය බලපාන්නේ කොහොමද? මගේ මරණය බලපාන්නේ කොහොමද මගේ යහපත් පුනරුත්පත්තියට නැවත උප්පත්තියක් ලබා ගැනීම පිළිබඳ. මේක වැදගත් කාරණයක්. බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරනවා අපි තේරුම් ගන්නවා මේක නෙවෙයි අපේ අවසාන ජීවිතය කියලා. මේක අවසාන ජීවිතේ නෙවෙයි. අපි නැවත නැවතත් කර්මානුරූප ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන් කරනවා. නිවන් දකින්නතුරු අපි හැම කෙනෙක්ම මේ සසර පැවැත්ම තුල ගමන් කරනවා. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ මේ ජීවිත සංසාර පැවැත්ම යහපත් එකක් උසස් එකක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒක අපිටයි මේ වගකීම තියෙන. වෙන කෙනෙකුට මේක කරන්න බෑ. ඉතින් යම්කිසි කෙනෙක් මරණයට මුහුණ දෙන්නේ ශෝකාකූලව නම් බියෙන් තැති ගැනීමෙන් වික්ෂිප්තව නම් ඒ පුද්ගලයාගේ පුනරුත්පත්තිය යහපත් එකක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හොඳ විදිහට පින් සිතිවිලි ඇතිව යහපත් සිතිවිලි ඇතිව ආධ්‍යාත්මික පසුබිමක් ඇතිව සිහිනුවණින් කෙනෙක් මරණයටපත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ පුනරුත්පත්තිය යහපත් වෙනවා. එතකොට මේ පුනරුත්පත්තිය යහපත් කරගෙන උසස් ජීවිත ලබා ගැනීම අපිට ධර්මාබෝධයට නිවන් අවබෝධයට ඒකාන්තයෙන්ම බලපාන කාරණයක් වෙනවා. මොකද අපි දන්නවා යම්කිසි හේතුවක් නිසා තිරිසන් ආත්ම භාවයක් ලැබුවොත් പ്രേත ආත්ම භාවයක් ලැබුවොත් අපාගාමී වෙන්නට සිද්ධ වුණොත් ඒකෙන් ගොඩ යන්න පින්නතුනි ලේසි නෑ. ඒකෙන් අනාදිමත් කාලයක් මුළුල්ලේ දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ සත්වයාට නැවතත් මනුෂ්‍යාත්ම භාවයක් දිව්‍යාත්ම භාවයක් වෙන තත්වයකටපත් වෙන්නට ලොකු පරිශ්‍රමයක් දරන්නට වෙනවා. විශාල කාලාන්තරයක් බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ පුනරුත්පත්තිය පිළිබඳව යම්කිසි වැටහීමක් අවබෝධයක් මේ මරණය ගැන කල්පනා කරන ධර්මානුකූල වටහා ගන්න පුද්ගලයාට ඇති වෙනවා. ඉතින් මේකත් ඊටාම වැදගත් කාරණයක්. එතකොට පින්නතුනි අපිට මේ ධර්මයේ මේ මරණානුස්සතිය අපිට උගන්වන්නේ මේ හොඳ විදිහට මැරෙන්න විතරක් නෙවෙයි. මේකත් වැදගත් කාරණයක්. නමුත් අපි මතක තියාගන්නට ඕන අපිට මේ මරණානුස්සතිය කියන එක මරණය ගැන සිහිනුවණින් කල්පනා කරලා අවබෝධයෙන් ජීවත් වීම අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සම්පූර්ණයෙන්ම මේ ජීවිත සංසාර පැවැත්මේ තියෙන සමස්ත ධර්මතාවය අවබෝධ කර ගැනීම සඳහායි. එහෙමනම් මරණයට කලින් මරණයට පත්වීමට කලින් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගත යුතු ඒ ඉහළම අවබෝධය ඒ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම සඳහායි අපි මරණය කියන එක භාවනාවක් හැටියට පුරුදු කරන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. ඒක තාම වැදගත් කාරණයක්. ඒ වගේම තමයි ධර්මයේ අපිට මරණ තුනක් ගැන උගන්වනවා. තාම වැදගත් ලස්සන ධර්ම කාරණා ටික. එකක් තමයි මේ සම්මුති මරණය කියන එක.
සම්මුති මරණය කියලා කියන්නේ මේ ජීවිත අවසානයේදී අපි කවුරුත් අත්දකින මරණය. තව දුරටත් මේ ශරීරය මනසත් සමග ඉදිරියට පවත්වාගෙන යන්නට බැරි තැන මේ ශරීරයේ කඩා වැටීම, මේ ශරීරයෙන් මනස නිදහස් වීම, චිත්ත ශක්තිය නිදහස් වීම, නැත්නම් විඥානයේ නිදහස් වීම, මේ පංචස්කන්ධයගේ මුහුකුරා යෑම නැත්නම් තව දුරටත් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයට මේ ශරීරයේපත් වීම. ඒක තමයි මරණය කියලා කියන්නේ සම්මුති මරණය හැටියට. එතකොට මේක එක මරණයක් විතරයි. මේකට තමයි අපි ගොඩාක් අය බය. මේකට තමයි කවුරුත් ඇතිගන්නේ. මහා වික්ෂිප්ත ස්වභාවයකින් ආවේගශීලීව අසහනෙන් මූණ දෙන මරණය තමයි මේ සම්මුති මරණය කියන එක. ජීවිත අවසානයේදී අපි කවුරුත් මුහුණ දෙන අපි කාටත් සිදුවෙන මරණය. තවත් මරණයක් තියෙනවා ක්ෂණික මරණය කියලා. මොකක්ද මේ ක්ෂණික මරණය කියන එකෙන් අදහස් කරන්නේ? අපිට සම්මුති මරණයක් ওই විදිහට තිබුණාට මේ ජීවිතයේ අවසානයේ කියලා සිද්ධ වෙන මරණය අවසානයේ කිව්වට අපි ඒක කොතනදී කොහොම කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා එකක් නැහැ. අවසානයේදී සිද්ධ වෙන මරණය කියපුවාම අපිට ඇති වෙන අදහසක් තමයි අපි ගොඩාක් කල් ජීවත් වෙනවා. මේක දැම්ම එන එකක් නෙවෙයි කියලා. ඒක ලොකු මිත්‍යාවක්. ඒක ඕනම වෙලාවක ඕනම තැනක ඕන විදිහකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන අනිත් මරණය තමයි මේ ක්ෂණික මරණය කියන එක. අපි අර ජීවිත අවසානයේ මරණයට ගමන් කරන්නට කලින් හැම මොහොතකම අපි තුල සිද්ධ වෙන මරණයක් තියෙනවා. ඒ මරණය මොකක්ද? ඒක තමයි පින්නතුනි මේ ශරීරයේත් මනසේත් සෑම ධර්මතාවයකම තියෙන මොහොතක් පාසා සිදුවෙන වෙනස් වීම. ශාරීරික වශයෙන් ගත්තත් අපි හැම විටකම වෙනස් වීමකට ලක් වෙනවා. හැම වෙලාවකම මේ ශරීරයේ බිඳී බිඳී යෑමක්. ඒ බිඳී බිඳී යෑමක් සමග නැවත උපදින රූප කලාප සකස් වීමක්. මේ රූපයේ සකස් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ශරීරයේ මුල් කරගෙනත් හැම මොහොතකම මේ මරණය කියන එක සිද්ධ වෙනවා. මේ ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියාත්මක වෙන දිහා හැටි තේරුම් ගත්තාම ඒ සෛලයක තියෙන ජීවිත කාලය දිහා බලපුවාම මේ කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ශරීරයේ සියුම් කොටස් පවා බොහෝ කාලයක් පවතින්නේ නැහැ, ජීවත් වෙන්නේ නැහැ. ඊටාම කෙටි කාලයක තමයි මේ සෛල ජීවත් වෙන්නේ. ඒවා විනාශ වෙලා යනවා, මරණයටපත් වෙනවා. නමුත් අපිට ඒ විනාශ වීම නිසා, විනාශය නිසා සම්පූර්ණයෙන්ම මරණය පෙනෙන්නේ නැති. ඇයි? ඒ නැති වෙන process එකත් සමග ඒ ක්‍රියාපටිපාටියත් සමග සකස් වීමේ, නිර්මාණය වීමේ, හැදීමේ වැඩපිළිවෙලකුත් ඒත් සමගම ක්‍රියාත්මක වෙන නිසා. එතකොට මේ වෙනස් වීම බිඳි බිඳි යෑමත් සකස් වීමත් මේ ක්‍රියාපටිපාටි දෙකම එකවර සිදුවෙන සිදුවීමක්. ඒ නිසා අපිට සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමක් මේ ශරීරයේ පෙනෙන්නේ නැහැ මේ ක්ෂණික මරණය තුලදී. එතකොට මානසික වශයෙන් ගත්තහම පින්නතුනි මේ ශරීරයට වඩා 100,000 ගුණයක වේගයෙන් මේ මනස වෙනස් වෙනවා. මරණය කියන එක මානසික වශයෙන් අපි තුල අපි අත්දකිනවා. හැම සිතවිල්ලක්ම, හැඟීමක්ම, ආවේගයක්ම, මතකයක් මේ හැම මානසික අත්දැකීමකුත් හැම මොහොතකම වෙනස් වෙනවා. මේකට තමයි ක්ෂණික මරණය කියලා කියන්නේ. එතකොට අපි හැම මොහොතකම මැරෙමින් ඉපදෙමින් ඉන්න පිරිසක්. ඉතින් මේක දකින්න ලොකු ආධ්‍යාත්මික ඇසක්, දහම් ඇසක්, විදර්ශනා නුවණක් කෙනෙකුට තියෙන්න ඕන. ඉතින් මේ ක්ෂණික මරණය දකින්න, තේරුම් ගන්න, වටහා ගන්න පුද්ගලයෙකුට පින්නතුනි මේ සම්මුති මරණය කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි? ඒ පුද්ගලයා දකිනවා, තේරුම් ගන්නවා මේක ජීවිත අවසානයේදී නෙවෙයි. දැනුත් මම මැරෙමින් ඉපදෙමින් ඉන්න පුද්ගලෙක්. මේ කිසිම දෙයක සදාකාලික පැවැත්මක් නැහැ. ස්ථිර පැවැත්මක් නැහැ. හැම මොහොතකම මගේ පාලනයෙන් තොරව මේවා වෙනස් වෙනවා. විනාශ වෙලා යනවා. අන්න ඒ ස්වභාවය දහම් ඇසින් නුවණින් දකින පුද්ගලයෙකුට තමයි පින්නතුනි මේ මරණය කියන එක නිවැරදිවම වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ. එහිදී තමයි ඒ පුද්ගලයාට අර සම්මුති මරණය කියන ස්වභාවය පිළිබඳව බය නැති වෙලා යන්නේ. ඉතින් ඒ පුද්ගලයා මේ මරණය කියන එක බොහොම ධර්මානුකූලව විසඳ ගන්න, තේරුම් ගන්න තත්වයකටපත් වෙනවා. ඒක තමයි සම්මුති මරණය සහ
ක්ෂණික මරණය කියන කොටස් දෙකකින් උගන්වන්නේ. තවත් වැදගත් මරණයක් තමයි සමුච්ඡේද මරණය. සමුච්ඡේද මරණය කියලා කියන්නේ නැවත හටගන්නේ නැති තත්ත්වයට, නැවත උපදින්නේ නැති තත්ත්වයෙන් කෙනෙක් මරණයටපත් වෙන එක. ඒ කවුද? ඒ තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ මරණය. උන්වහන්සේලා නැවත උපදින්නේ නැති තත්ත්වයකින් තමයි මරණයටපත් වෙන්නේ. මේ සියලුම කෙලෙස් ප්‍රහාණය කිරීම නිසා නැවත පුනරුත්පත්තියක් සකස් වෙන්නට අවශ්‍ය කරන කර්ම ශක්තිය කෙලෙස් ඒ උත්තමයන් තුල නැති නිසා ඒ උත්තමියෝ නැවත උපදින්නේ නැහැ. ඉතින් ඒකට කියනවා සමුච්ඡේද මරණය කියලා. නැවත උපදින්නේ නැති නැත්නම් අවසාන මරණයේ හැටියට මේ සසර පැවැත්ම තුළ අපිට ධර්මානුකූලව හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මරණ තුනක් පිළිබඳව ධර්මයේ උගන්වනවා අපිට. ඉතින් පින්නතුනි මේ කියන ආකාරයට මරණය ගැන කල්පනා කරන පුද්ගලයෙකුගේ ජීවිතයේ තාම ලස්සන වෙන්න පුළුවන්. තාම ක්‍රියාශීලී ජීවිතයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම වටිනාකම් රාශියක් එවැනි ජීවිතයක ඇති වෙන්න පටන් ගන්නවා. මේ මරණය ගැන හිතන්න, කල්පනා කරන්න පටන් ගන්න මොහොතේ ඉඳලා. ඒ නිසා මේ මරණය ගැන හිතීම, කල්පනා කිරීම කවදාවත් වරදක්, අඩුපාඩුවක්, හානියක් වෙන දෙයක් නෙවෙයි. මේක යහපතක්, ආශිර්වාදයක්, ආලෝකයක්ම ජීවිතයට ගෙන දෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මේ උගන්වන්නේ මේ මරණය කියන එක නිතර දෙවේලේ කල්පනා කරන්න, හිතන්න, මෙනෙහි කරන්න. ඒකේ ගොඩාක් ප්‍රයෝජන තියෙන නිසා. ඉතින් මේ දෙවියා බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කර සිටින්නේ මේ මරණයේ බය දකින පුද්ගලයා. මේ මරණය කියන එක තේරුම් ගන්නකොට අපිට ඇති වෙන යම්කිසි හැඟීමක් තමයි මේ බය කියන එක. ඒතර බය කියන එක අපිට මතු පිටින් ඇහෙනකොට ඒක වැරදි දෙයක්. ඒක අකුසලයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. මොකද අපේ හිත දුර්වල කරන නිසා. අපේ හිතේ පැහැදිලි බවක්, ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ බය තියෙන තැනක. ඒක ක්ලේශයක් හැටියට, හිත දුර්වල කරන ධර්මතාවයක් හැටියට තමයි අපි තේරුම් ගන්නේ. නමුත් ධර්මයේ තුල අපිට නිවැරදි බයක් ගැන කතා කරනවා. බයක් ගැන අපිට උගන්වනවා. ඒකට ධර්මයේ කියන වචනේ තමයි භයතුපට්ඨාන ඥානය කියලා. ඒක විශේෂ ඥානයක්. මේ මරණය, ඒ වගේම මේ සසර පැවැත්ම පිළිබඳව ගැඹුරු පුළුල් අවබෝධයක් ඇති වෙන පුද්ගලයෙකුට ඇති වෙන යම්කිසි බයක් තියෙනවා. යම්කිසි කම්පනයක් තියෙනවා. අපි ඒකට කියනවා තව විදිහකින් ධර්ම සංවේගය කියලා. ඒ විදිහට ඇති වෙන බය ඒක ඉමෝෂන් එකක්, ආවේගයක් නෙවෙයි. ඒ නිවැරදි ධර්මතාවයේ තේරුම් ගැනීම නිසා පුද්ගලයෙකුට ඇති වෙන ආධ්‍යාත්මික කම්පනයක් ඒක. ඒ කම්පනය හොඳ එකක්. ඒ කම්පනය හොඳ එකක් වෙන්නේ කොහොමද? ඒ ස්වභාවය තේරුම් ගන්න පුද්ගලයා තුළ ඉන් පසුව ක්‍රියාත්මක වෙන වැදගත් ධනාත්මක ගුණ සමුදායක් තියෙනවා. ඒ ඔස්සේ පුද්ගලයා පෙළඹෙනවා මේ නිවන් මඟට, ආධ්‍යාත්මික මාර්ගයට, යහපත් ජීවිතයක් ගත කරන්නට. අන්න ඒකෙන් තමයි මේ නිවැරදි ආධ්‍යාත්මික භයයේ තියෙන ලක්ෂණය. ඉතින් මේ දෙවිය සඳහන් කරන්නේ ඒ ජීවිතයේ බය පිළිබඳව කල්පනා, මරණය පිළිබඳව කල්පනා කළ ඇති කරගන්න බයෙන් යුක්ත පුද්ගලයා පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. මේ සැප එළවන, සැප ගෙන දෙන පින්දහම් නිතර දෙවේලේ සිද්ධ කරන්න ඕන කියලා මේ දෙවියා සඳහන් කරන්නේ. එතකොට බලන්න දෙවියෙකුට මේ ජීවිතයේ සසර පැවැත්ම පිළිබඳව ඇතිවෙච්ච යම්කිසි ධර්මානුකූල අදහසක්, ඊටාම ලස්සන අදහසක්. නැවතත් මේ ගාථාව මතක් කර ගන්නවා නම් අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතම් භයං මරණී පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. මේ කාලේ රැය දවල් වශයෙන් ගෙවිලා යනවා. ඒත් සමගම ක්‍රමානුකූලව ටිකින් ටික මේ මිනිස්යාගේ ආයුෂ කියන එක මොහු පුරා යනවා, ගෙවිලා යනවා. මේ විදිහට ජීවිතයේ දි รา පත් වීම, ඒ වගේම යම්කිසි දවසක සිදුවෙන මරණය ගැන කල්පනා කරලා බය ඇති කරගන්න පුද්ගලයා නැවත මේ සැප එළවන, සැපගෙන දෙන, සහනයේ පිණිස පවතින පින්දහම් සිද්ධ කරන්න ඕන කියන එක තමයි මේ දෙවියා බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ. තමන්ගේ හිතේ ඇතිවෙච්ච මේ ආධ්‍යාත්මික අදහසක් හැටියට.
ඉතින් මේකට සවන් දුන්න බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ දෙවියාට මේ අදහස වැරදි කියලා හරි හොඳයි කියලා හරි අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ අදහස මොකක්ද කියලා. මේ දෙවියගෙන් මේ කාරණය සාවධානව අහගෙන හිටපු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වැටහීම මේ කාරණේ පිළිබඳව පැහැදිලි කරනවා. කොහොමද මේ දෙවියා සඳහන් කළ මේ හතර පද ගාථාවේ පද තුනම ඒ විදිහට දේශනා කරලා උන්වහන්සේ අවසාන පදේ වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ? අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති. ඒතම් භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ. අන්න හතරවෙනි පදයේ බුදුරජාණන් වහන්සේ වෙනස් කරන්නේ කොහොමද? ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ. අර කියපු විදිහට මේ කාලයේ ගෙවි යාමත් සමග වයස මුහුකුරා යමින් මරණයටපත් වෙන මේ ජීවිත ස්වභාවය පිළිබඳව බය ඇති කරගන්න පුද්ගලයා ලෝකාමිසේ දුරු කළ යුතුයි කියලා දේශනා කරා. දෙවියා සඳහන් කළේ මොකක්ද? නැවත නැවත පින් කළ යුතුයි. හොඳ දේවල් යහපත් දේවල් සිදු කළ යුතුයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකාමිසේ දුරු කරන්න කියලායි. මොකද්ද මේ ලෝකාමිසය කියලා කියන්නේ? ලෝක ආමිසය කියලා කියන්නේ පින්නතුනි ආමිස කියන වචනේ අදහසක් තමයි එක පැත්තකින් ඇම කියන අදහස. දැන් අපි දන්නවා මාළු බානකොට දාන ඇමක් තියෙනවා. මේ ඇඹට තමයි මාළුවා අහු වෙන්නේ. දාන පාන් කෑල්ලක් හරි තව පුංචි සතෙක් හරි කුමියෙක් හරි ඒ තියෙන පුංචි ආහාර කෑල්ලට තමයි මේ මාළුවා අහු වෙන්නේ. මේ බිලිපිත්තේ තියෙන ඇමට. එතකොට මේ සසර පැවැත්මටත් අපි කවුරුත් අහු වෙන ඇමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ඇම තමා පින්නතුනි මේ තණ්හාව කියලා කියන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි මුල් කරගෙන තමයි මේ සත්වයා මේ සසර ගමනට අහු වෙලා මේ සසර සැඩපහරට අහු වෙලා මේ භයානක ගමනක නිරත වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ ගාථා ධර්මයේදී දේශනා කරන්නේ ඒ බය දකින පුද්ගලයා මේ සසර පැවැත්මට හේතු වෙන දේවල් නැති කළ යුතුයි කියලා. මේ සසර පැවැත්මට හේතු වෙන අවිද්‍යා තණ්හාදී මේ අකුසල ධර්මයන් උපාදානාදී ක්ලේශ ධර්මයන් දුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මෙතන පැහැදිලි කරන සරල අදහසක් තියෙනවා. අපි දන්න පින් දහම් කරනවා කියන එක අපි ජීවිතවල අපි නිතර කතා කරන දෙයක්. පින් දහම් සිද්ධ කරනවා කියන එකකින් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සරල වශයෙන් ගත්තාම අපි හොඳ විදිහට ජීවත් වෙලා අර මුලින් සඳහන් කරපු විදිහට හොඳ විදිහට මැරිලා හොඳ ජීවිතයක් ලබාගෙන කොහොමද හොඳ පුනරුත්පත්තියක් ඇති කරගෙන මේ සසර සැපවත් කරගන්නේ කියන විදිහට තමයි කල්පනා කරලා බහුතරයක් මිනිස්සු මේ පින් දහම් සිද්ධ කරන්නේ. ඒ අතරතුර නිවන පිළිබඳවත් අදහසක් තියෙනවා. නමුත් පින්නතුනි මේ සසර පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිය හරීම සංකීර්ණයි. හරිම සංකීර්ණ ඉගැන්වීමක් තමයි මේ සසර පැවැත්ම තුළ තියෙන්නේ. ඒක ඊටාම භයානක අපේ පාලනයෙන් බොහෝ වෙලාවල් වලට තොර වෙන අත්දැකීමක් හැටියටයි ධර්මයේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ තුල අපිට උගන්වන්නේ කුසල් දහම් වැඩිවීමට අපි උනන්දු විය යුතුයි. පින් දහම් සිද්ධ කරන එක හොඳයි. පින්කම් සිද්ධ කරන එක හොඳයි. අපි මතු පිට ස්වභාවයෙන් හොඳ දේවල් සිද්ධ කරන එක හොඳයි. යහපත් සිතිවිලි, කරුණාව, මෛත්‍රිය, අතහැරීම ආදී ඒ හොඳ සිතිවිලි හැඟීම් ඇති කරගෙන කරන හොඳ දේවල් අපේ ජීවිත සසර ගමනට ආශිර්වාදයක් වෙනවා. පිටිවහලක් වෙනවා. නමුත් මේ හිත දියුණු කරගත්තේ නැත්නම්, හිත පෝෂණය කරේ නැත්නම්, හිතේ කෙලෙස් දුරු කළේ නැත්නම්, මේ තණ්හා අවිද්‍යාදී මේ කෙලෙස් අපේ මනසින් දුරු කළේ නැත්නම් පින්නතුනි ඒ පුද්ගලයා නැවත නැවතත් මේ සසරට අහු වෙන සසර සැරිසරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි පින්දහම් සිද්ධ කරනවා වගේම ඒ අතරතුර අපිට හැඟීමක් අදහසක් තියෙන්න ඕන අපි කුසල් දහම් මොනතාක් දුරට අපි වර්ධනය කරනවා. මේ හිත පිරිසිදු කරගෙන මේ හිත ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගෙන නිවනට සමීප වෙන්නට හේතු වෙන
ආධ්‍යාත්මික සම්පත් අපි කොච්චර අපේ ආධ්‍යාත්මයට සමීප කරගෙන ජීවත් වෙනවද කටයුතු කරනවද කියන එක ගැන අපි කල්පනා කරන්න ඕන. නිතර අපිට අදහසක් තියෙන්න ඕන. ඒක තමයි මේ පින සහ කුසලයේ තියෙන වෙනස අපි තේරුම් ගන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේදී සඳහන් කරන්නේ ওই විදිහට. ඉතින් මේ දෙවියා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවුණු මේ දහම් කාරණා පැහැදිලි කර ගැනීම ඉතාම ලස්සන අවස්ථාවක්. අපි කාගේ ජීවිතවල යථාර්ථයට සමීප අපේ ජීවිතවලට සංවේදී වෙන ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් මේ සංවාදයේ තුල අපිට පෙනෙනවා. ඒ නිසා අපි කවුරුත් මේ ධර්ම කාරණා පිළිබඳව නැවත නැවත මෙනෙහි කරමින් කල්පනා කරමින් අපේ ජීවිතයේට මේ මරණය කියන ධර්මතාවයේ විශේෂයෙන්ම ඒ පිළිබඳව කල්පනා කිරීම ආශිර්වාදයක් ආලෝකයක් හැටියට පත් කරගෙන අපේ ජීවිත තව තවත් ලස්සන කරගෙන මේ ධර්ම මාර්ගයට සමීප වෙන්නට ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නට මේ ලබාගත් වටිනා උතුම් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට අපි හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාදී හිමි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් මීට වඩා දැන් මේ ධර්ම කාරණාවන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ අපි කවුරුත් එකතු වෙලා ඊටාම වැදගත් වටිනා ධර්ම දේශනාවකට සහභාගී වුණා. ඉතින් මේ පින්තුන් හැමදෙනාමත් මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දීලා ධර්මඥානය ඇති කරගෙන ශ්‍රද්ධා සිතිවිලි පින් සිතිවිලි ඇති කරගත්තා. ජීවිතය පිළිබඳ යම්කිසි වැටහීමක් අවබෝධයක් ඇති කරගන්නට අපි හැමදෙනාම උනන්දු වුණා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න මේ වෙලාවේදී අද විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කළේ මේට මාස දෙකකට පෙර අභාවයටපත් වූ විජේ ප්‍රේමතිලක මහත්මයා සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන්නට ඕස්ට්‍රේලියාවේත් ලංකාවේත් ඇමරිකා එක්සත් ජනපදයේත් කුවේට් දේශයේත් ජීවත් වන එතුමාගේ සහෝදර සහෝදරියන් ඥාති හිතවතුන් කල්යාණ මිත්‍රයන් මේ හැම කෙනෙක්ම ඊටාම සත්පුරුෂ හැඟීම් ඇති කරගෙන එතුමාට ආශිර්වාද කරන්න පින් අනුමෝදන් කරන්නට මේ පින්කම සිද්ධ කළේ. ඉතින් මේ විජේ ප්‍රේමතිලක මහත්මයා පිළිබඳව වචන කීපයක් සඳහන් කරනවා නම් එතුමා ඊටාම ශ්‍රද්ධාවන්ත පුණ්‍යකාමී හදවතක් ඇතිව ඊටාම ලස්සන ජීවිතයක් ගත කරපු කල්යාණ මිත්‍රයෙක්. මහා සංඝරත්නයට ඊටාම සමීපව ලෙන්ගතුව කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC වල මේරිලන්ඩ් ප්‍රදේශයේ ඒ ෂෙඩිගෝ රෝහලේ සේවය කරමින් ඒ රැකියාව කරමින් එතුමා බොහෝ කාලයක් කටයුතු කළා. ඒ අතරතුර ගිය වර්ෂයේ මට මතකයි එතුමා අපේ අලුපොත ධම්මරතන ස්වාමීන් වහන්සේත් සමග වොෂින්ටන් ඉඳලා මිචිගන් අපේ ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරස්ථානයට පැමිණිලා දවස් කීපයක් අපත් සමග කටයුතු කළා. ඉතින් එතුමා බොහොම සතුටින් ඒ කාල සීමාව තුළ අපත් සමග කාලය ගත කළා. ඉතින් ඒ හැම අවස්ථාවකම අපි දැක්කේ එතුමාගේ මේ බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට මේ පින්දහම් වලට තිබිච්ච ඇලීම මොනතරම්නම් ආධ්‍යාත්මික සම්පත් වටිනාකම් ඇතුව එතුමා ජීවත් වුණාද කියන එකයි. ඉතින් එවැනි කල්යාණ මිත්‍ර හිතවතුන්ගේ සොහොයුරුකගේ ඇසුර ලබන්නට ලැබීම අපි කාගේත් භාග්‍යයක් හැටියට අපි කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ සිහිපත් කරමු එතුමා අපි බලාපොරොත්තු නොවිච්ච ආකාරයට ඒ හදිසිය ඇති වුණු අසනීප තත්වයෙන් අපි හැම දිනාගින්ම සමු අරගෙන ජීවිතෙන් සමුගත්තා. ඉතින් එහෙම අපත් සමග ඒ බෙදා හදාගත් සියලු හොඳ යහපත් අත්දැකීම් ඒ සහෝදරත්වයේ කල්යාණ මිත්‍රත්වයේ හිතවත් බව ඊටාම කෘතවේදීව සිහිපත් කරමින් අපි එතුමාට පින් අනුමෝදන් කරමු. අද මේ විදිහට ධර්ම ශ්‍රවණය කරමින් සිදු කරගත්ත මේ සියලුම පුණ්‍ය ශක්තිය අද විශේෂයෙන් සිහිපත් කරන මීට මාස දෙකකට පෙර අභාවයටපත් වුණු
විජේ ප්‍රේමතිලක මහත්මයාට ඒ සොහොයුරාණන්ට ඥාතිවරයාණන්ට මේ සියලු පින් අත්පත් වෙලා එතුමාගේ සංසාර ගමන සූපත් භාවයටපත් වේවා. සැපතින් සැපතටපත්ව මේ සියලු සංසාරගත දුක් වලින් නිදහස් ලබන උතුම් නිවන් සුවයෙන් එතුමාට හිමි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ ධර්ම දේශනාව එතුමාට පින් අනුමෝදන් කරන්නට සිද්ධ කළා වගේම අද දවසේ ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරයේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දහවල් දාණය පූජා කළා. ඒ සොහොයුරියන් ඒ පවුලේ ඥාති හිතවතුන් මේක රාශි වෙලා ඉතින් එයින් ඇති කරගත්ත ඒ දානමය පුණ්‍ය ශක්තියත් අපි එතුමාට අනුමෝදන් කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් ආශිර්වාද කරනවා සෙත් පතනවා. අපි විජේ මහත්මයාගේ නමින් ලංකාවෙත් ඕස්ට්‍රේලියාවෙත් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන සහෝදරියන් ඒ පවුලේ ඥාති හිතවතුන් හැමදෙනාමත් අපි සිහිපත් කරමින් ඒ හැමදෙනාටම ආශිර්වාද කරනවා සෙත් පතනවා. මේ සිදු කරගත් සියලුම පින්වල බලයෙන් තුනුරුවන්ගේ පිහිටෙන් උතුම් බුද්ධ ආදී රත්නත්‍රි සත්වනන්ත ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ රැකවරණින් හැමදෙනාටම සිතක් ශාන්තියක් යහපතක් සැනසීමක්ම සිද්ධ වේවා. සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ජීවිතවල සමෘද්ධ වෙලා මේ ලබාගත් වටිනා උතුම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් ලැබිය යුතු ඇති කරගත යුතු ඉහළම උතුම්ම ප්‍රතිඵල ලබන්නට හැමදිනාටම ශක්තිය ධෛර්යය වාසනාව සිහිනුවන කල්යාණ මිත්‍ර සේවනයේ ජීවිතවල සම්පූර්ණ වෙලා මේ ජීවිතත් වාසනාවන්තව සංසාර ගමනත් පින්බරව උතුම් නිවන් සුවයෙන් සැනසීම සඳහාම මේ කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු.